ඊළඟ එකේ දැන් ඉඳන් යන්නේ මම මේ කම්පොනන්ට්ස් 4 පොඩ්ඩක් ඩිස්ක්‍රයිබ් කරනවා. එතකොට තමා ෆාදිල් මට ඕනෙන්නේ අර මේ දෙක මාරු වෙන්නේ. Okay, okay. අපි try කරලා බලමු කොහොමද වෙන්නේ කියලා. Hari. Now the first component is listening. Listening is very easy. If you have if you have a moderate to good English background, listening is very easy. ඔගලන්ට ලැබෙන්නේ මොනෝලොග්ස්, ඒ කියන්නේ කවුරු හරි එක්කෙනෙක් කරන කතාවක් වගේ. එහෙම නැත්නම් කන්වර්සේෂන් එකක්. ඒක දෙන්නෙක් අතරේ හරි තුන් දෙනෙක් අතරේ හරි වෙන්න පුළුවන්. ඒවා අහගෙන ඉඳලා ප්‍රශ්න වලට උත්තර සපයන්න තමයි පොඩි කෙටි ප්‍රශ්න වලට උත්තර සපයන්න තමයි එක්ස්පෙක්ට් කරන්නේ. මේ ටාස්ක් එක මේ පාර්ට් එකට සාමාන්‍යයෙන් විනාඩි 30ක් විතර යනවා. දැන් රෙකෝඩින්ග්ස් වල ලෙන්ත් එක වෙනස් වෙන හින්දා අර රීඩින් රයිටින් වල වගේ හાર્ඩ් ටයිම් ලිමිට් එකක් නැහැ. ඒ රෙකෝඩින්ග් එක ප්ලේ වෙලා යනවාම ටෙස්ට් එක ඉවරයි. approximately 30 minutes වගේ යනවා. ටෙස්ට් එක තියෙන්නේ පාර්ට්ස් 4යි. ඒ හැම පාර්ට් එකකම ප්‍රශ්න 10 ගානේ තමයි අර ප්‍රශ්න 40ක් හැදෙන්නේ. ඒ 40ට චමුත් ප්‍රශ්නකාන් තියෙනවා. දැන් මෙතනවා දාලා තියෙනවා recording will be played once only. ඒ කියන්නේ මචං මේ ආය රිපීට්ස් නැහැනේ. එතකොට මචං අපිට මේක අහන් ඉන්න ගමන් පොඩ්ඩක් පොයින්ට්ස් එහෙම කොහේ හරි ලියා ගන්න පුළුවන්ද? නැත්නම් ඒක අහගෙනම ඉන්න ඕනේද? අහගෙනම ඉඳලා දැන් අපි කියමු කම්පියුටර් බේස් ටෙස්ට් එකේ දැන් ස්ක්‍රීන් එකේ තියෙන්නේ ප්‍රශ්නනේ. ස්ක්‍රීන් එකේ තියෙන්නේ ප්‍රශ්න ටික වැටිලා තියෙනවා. මම ඒක තව ටිකකින් මේ පෙන්නන්නම් මගේ PDF එක දාලා. ස්ක්‍රීන් එකේ තියෙනවා ප්‍රශ්න ටික. අපිට තියෙන්නේ එතන ඒකෙම බ්ලැන්ක්ස් තියෙනවා. අපිට තියෙන්නේ බ්ලැන්ක් එකේ උත්තරේ ටයිප් කරන්න. එහෙම නැත්නම් MCQ එක ගන්නම් අදාළ ආන්සර් එක ක්ලික් කරන්න. එතකොට මම හිතන්නේ නැහැ අර වෙන තැනක ආන්සර්ස් ලියලිය ඉන්න වෙලාවක් හම්බ වෙනවා කියලා. හරි හරි. ඒ කියන්නේ as you go you have to answer that. so මේ කටුවැඩ කොල්ල මුකුත් ගෙනියන්න බෑනේ. කටුවැඩ කොල්ල ඒගොල්ලෝ දෙනවා. ඒගොල්ලෝ දෙනවා. but listening component එකේ you won't have time for that. I see. okay. මේ එයාලා දෙනවා කටුවැඩ කොල්ලයක්. කොයි පෑනකුයි දෙනවා. මේ ඕන රෆ් වර්ක් එකක් අපිට කරන්න පුළුවන් but මම හිතන්නේ වෙලාවක් හම්බ වෙනවා කියලා. right. රෙකෝඩින් එක එකපාරයි ප්ලේ කරන්නේ. ඒක ඒගොල්ලෝ ටෙස්ට් එක වෙලා පටන් ගන්න කලින් තියෙනවා recordings will be played once only. You will have to answer the questions as you listen since you will not hear the recordings for a second time. එතකොට ඊට පස්සේ question types ගැන මම දාලා තියෙනවා. question types fill in the blank questions තියෙනවා. fill in the blank questions වල වැදගත්ම දේ තමයි එයාලා කියනවා අපිට කොහොමද fill කරන්න ඕන කියලා. ඒ කියන්නේ තනි වචනෙන්ද බ්ලැන්ක් එක තනි වචනයක් ලියන්න ඕනද? එහෙම නැත්නම් වචන දෙකක් තුනක් ලියන්න ඕනද? එහෙම නැත්නම් දෙකක් තුනක් සහ නම්බර් එකක් දෙකක් words plus නම්බර් එකක් කියනකට ආන්සර් එකකට උදාහරණයක් කිව්වොත් sort of 15 days කියලා කිව්වොත් එතකොට one word and a number. ඒ වගේ ලිමිට් එකකින් අපිට ආන්සර් කරන්න කියලා ඒගොල්ලෝ ප්‍රශ්න කියනවා. ඒක හොඳට කියවන්න. ඒ කියන්නේ words write no more than 2 words කියලා තියෙන එකකට අපි words 3ක් දැම්මොත් අපේ ආන්සර් එක වැරදි. බාරගන්නේ නැහැ. ඒකට example එකක් මම පෙන්නන්නම්. Fadil, can you see this? yes මචං. okay. Metin, write one word and or a number for each answer. Here you have question number 1 තියෙනවා. blank එකක් තියෙනවා. You have to listen and this is a PDF of a hard copy, so in the computer based test there will be a blank for you to point your cursor and type the answer. That's what you have to do. Here you have some blanks, so you have to listen to the conversation and answer the question. Next the question type is multiple choice. You have to either can answers one answer out of 3 options, or a little bit less common 2 answers out of 5 options වගේ තමයි select කරන්න තියෙන්නේ. For that, here is an example. Maybe they have given us 3 answers. You have to select one. And small thing to mention, like if you notice the questions, it is most of it is related to UK culture or UK events. Yes, you can say that, I guess. Because now TOEFL කරන්න ගියාම මචං TOEFL එකේ ගොඩක් විට දෙන examples මචං ඔය baseball match එකක් නැත්නම් ඔය American football American. I see. So yeah. මම ඇත්තට IELTS වලට කැමති මොකද ඒක ගොඩක් අර අපිට relate කරන්න පුළුවන් මචං සමහර දේවල්.
yes exactly එක US related UK related ඒවා තමයි ගොඩක් දෙන්නේ ඒක තමයි. මේ IELTS වලට. හරි. ඊට පස්සේ දැන් මම MCQs වෙනවා. ඊට පස්සේ දීලා තියෙනවා map එකක් හරි diagram එකක් හරි අපිට දීලා අපිට මේ ඒක label කරන්න තියෙනවා. ඒ කියන්නේ label means blanks දීලා තියෙනවා අපිට ඒක fill කරන්න තියෙනවා. like ඒකට example එකක් පෙන්නුවොත් මේ හරිය තිබුණා. I'd say an example for a map is this one. ඉතින් සිරාට map එකක් නේ. yeah it's a map. කියන්නේ කොතන නිකන් sort of conversation එකක් යනවා අපිට ඒක අහන් ඉඳලා මේ question එකේ හැටියට නම් a statue of Diane Gosford කියන එක මේ letters වලින් කොයි එකේද තියෙන්නේ කියලා. ඒ කියන්නේ sort of we have to listen carefully and identify the right. They would say start from the west gate, turn left and take the second pathway take the first pathway to the left and you will see the end. So that means the answer is A. All right. So I guess the conversation is like something you would hear when a tour guide says something, right? Exactly. Something when just before you commence the tour guide would brief you. That's what would happen. For another example, start from the east gate, turn right. Can you see my cursor? Yes, I can. Start from the east gate, turn right, take the bend, and it's just there at the next junction. That means the answer is B. That's what you have to do. And if I move on to the next question type, matching. Beg your pardon. Matching means they have given you a list of options and then you have to select the correct answer. As an example, I had one up here. Here you see you have to choose 6 answers from the box and write the correct. You have to listen to what they say and match the options. What personality trait would describe the eldest child? The eldest child is either outgoing, selfish, or you have to write the correct letter. Sorry. Yeah. That's what you have to do in the matching question type. මට මගේ නංගිය මතක් වුණා ඒකයි. sorry. I figured that. නෑ නංගි selfish නෑ නංගි selfish නෑ. හැබැයි outgoing. මට වඩා outgoing. I see. I hope let's hope she won't listen to this. ඒක තමයි. Yeah. So that's basically the matching question type. And the next is short answer questions with the word limits. It's a very rare option. To be honest, I didn't manage to find an example for that. I'm just stating it here because the official IELTS website says so. You will get questions such as that. I didn't find an example. If I find you, I'll maybe send you a photo or something. Okay, Machan, that's okay. Yeah. That's basically about the listening test. I have some tips for preparation at the end of the slide. End of the presentation. I'll show it to you soon. guys මේ සබෝධ වගේ IELTS ස්කෝර් එක කියන්න මොකද ආරංචි හැටියට එන හොඳට වස් කරලා තියෙනවා. Yeah. Yes. My listening score is 9.0. Wow. The reading one is 9.0. Writing 7.5. Speaking 8.0. The overall score is 8.5. අච්චා දැක්කද අපි ප්‍රෝස්ලා ගෙන්නන්නේ අපේ IQ Labs videos වල නේබා. Yeah. Exactly. The IQ Labs channel is uprising, I would say. Thank you. Yeah. Okay. That's basically about the listening test. Now let's move on to reading, shall we? Okay. Yes, the academic reading one, it's got three sections and 40 questions in total. Usually what you would get is 13 in part 1 and 2 and 14 in part 3. That would make up 40 questions. There is a hard time limit for this, 1 hour. The screen would shut down after the 1 hour has elapsed. Question types are multiple choice. You probably would get like four answers. Most commonly you would get 4 answers and you have to select one. And identifying information, this is a very crucial piece of information that I have to tell you. I'll explain to you in a little while. The true, false not given and yes, no not given. Let's see whether I can find something like that. Here is a reading passage.
you see here is a sample reading passage, and you see it's 1, 2, 3, 4, 5, 6, 7 paragraphs long. So that's what I said. The reading passages are slightly long. Academic reading passages are slightly longer than general training reading passages. But it's not very difficult. එක්ස්කියුස් මි චමුත් මේ Yeah. මචං මේ ඔක්කොම කම්පියුටර් ස්ක්‍රීන් එකේ පෙන්නන්නේ වනේද? Yes, yes, yes. ඉතින් මචං මේ මම ඔඩියන්ස් එකට කියන්නේ මේ එක්සෑම්ස් කවදාක්වත් මේ ප්‍රින්ට් අවුට් එකක් අරගෙන කරන්න යන්න එපා. මොකද අපි සාමාන්‍යයෙන් මේ වගේ දිග පැරග්‍රාෆ්ස් තියෙද්දි අපි ඉරි ගහලා ඒකේ නෝට්ස් දාලානේ මේ රිෆර් කරන්නේ. ඒතර එක්සෑම් එක වෙලාවේ ඒක කරන්න වෙන්නේ නැහැ. කරන්න වෙන්නේ නැහැ. ඉතින් පුළුවන් නම් එක්සෑම් එක වෙලාවේ තියෙන්නේ මෙහෙමයි. ස්ක්‍රීන් එක දෙකට බෙදෙනවා. ස්ක්‍රීන් එක දෙකට බෙදලා එක පැත්තක මේ පැසේජ් එක තියෙනවා, අනිත් පැත්තේ ප්‍රශ්න ටික තියෙනවා. එතකොට අර ස්ක්‍රීන් මාරු වෙවි බලන්න හැසල් එකක් නැහැ. මේ ස්ක්‍රීන් එක දෙකට බෙදලා තියෙනවා. මම මේකේ ස්ලයිඩ් ෂෝ එකේ අන්තිමට ඉන්ක්ලූඩ් කරලා තියෙනවා මේ ලින්ක් එකක් to get yourself familiar with the computer delivered interface. ඒ ලින්ක් එක රිෆර් කරොත් මේ ඔයාලට ඒක තේරෙයි. මේ ස්ක්‍රීන් එක දෙකට බෙදලා තියෙන්නේ. හින්දා ඒක අමාරු නැහැ. මේ අර ස්ක්‍රීන් මේ පැරග්‍රාෆ් තියෙන ස්ක්‍රීන් එකේනුයි මේ questions තියෙන ස්ක්‍රීන් එකේනුයි අපිට බටන්ස් ඔබ මාරු වෙන්න කිසි දෙයක් නැහැ. all can ස්ක්‍රීන් එකේ එක ස්ක්‍රීන් එකේ දෙපැත්තේ දෙකම තියෙනවා. හරි මචං. නැත්තම් මේ මම කියන්නේ මචං සමහරට මචං මේක දන්නේ නැති එක්කෙනෙක් ප්‍රැක්ටිස් කරලා යන්නේ තනිකර මේ කොළවල පෑන් වල. ඉතින් අර එක්සෑම් එකට ගියාම එපා. ඔව් අන්න ඒකයි. Right, here is the reading passage. Now I wanted to show you types of questions. Here you see, fill in the blanks. There is also a word limit. Choose one word only from the passage. And here is a true, false, not given questions. You have to state whether it was true, false, or false if the statement contradicts the information. Or if there is no information given on that, you have to select not given. One major point to practice is to carefully identify the difference between the false and the not given. Like අපි මමත් පටන් ගද්දි සෑහෙන මේ මිස්ටේක් එක කරා. ඒ කියන්නේ මොකක් හරි දෙයකට ඉන්ෆර්මේෂන් එතන දීලා නැත්තම් obviously it's not true. එහෙම කියලා මම false එකට ගන්නවා. හරි. එතකොට වැරදි. ඉන්ෆර්මේෂන් දීලා නැත්තම් අපි ගන්න ඕන not given එක. සමහර ලාවට තියෙනවා directly contradictive. ඒ කියන්නේ sort of මට මතකයි එක example එකක තිබුණා. ඒ කියන්නේ මොකක් හරි photographer කෙනෙක්ගේ last expedition එක තිබුණේ කැනඩා වල Niagara Falls වලට කියලා. ඒක true the false the not given ද කියලා අහලා තිබුණා. paragraph එකේ තිබුණා last expedition එක තිබුණේ කැනඩා වල වෙන කොහේ හරි කියලා. එතකොට අපි ගහන්න ඕන false. හරි. මොකද මොකක්වත් last contradicting information දීලා තියෙන හින්දානේ. දීලා තියෙන හින්දා. අර ඉන්ෆර්මේෂන් දීලා නැත්තම් false කියන එකට ගහන එක ගොඩක් common mistake එකක් මට තේරෙන විදියට. ඒක ඇත්ත. එතකොට අපි යන්නේ ඒක ගැන මේ බොහොම විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕන. Okay, next question type matching information. Matching information කියන්නේ let's say whether I can find this here. Which section contains the following information? You see මේ paragraph එකේ මේ reading passage එකේ paragraphs වලට numbers තියෙනවා. තේනවද? numbers නේ denote කරලා තියෙනවා. A, B, this is C, D, so on. එතකොට we have to find where this piece of information is, reference to the amount of time when a car is not in use, and then we have to write the correct letter. Wow, ඒ කියන්නේ මචං මේ ඒගොල්ලන් කියනවා මෙතන තමයි focus එක දෙන්න ඕනේ. ඒකට අදාළ ප්‍රශ්න ටික මෙතන අහලා තියෙනවා. අන්න ඒ වගේ. මේ පාර්ට් එකට ෆෝකස් කරන්න ඒ පාර්ට් එක කොතනද මේක තියෙන්නේ කියලා අහලා අපිට ඒකට ආන්සර්ස් දෙන්න තියෙනවා. මචං මේක නම් TOEFL එකට වඩා සෑහෙන හොඳ එක්සෑම් එකක් බං. එහෙමද? ඇත්තද? ඒ කියන්නේ මේක මාර් ගැන අයිඩියා එකක් නැහැ ඇත්තට. අපි මේ පස්සේ කතා කරමු මචං. මම සිරාට මට මේක මතක්කුත් නැහැ. මේක මාර ඕගනයිස් මචං. මේ ඒ කියන්නේ මාර ලේසි. ඒ කියන්නේ ලේසි එක මට නම් ලේසි සෑහෙන අයිඩියාස් කියන එක. Yeah, that's what you have to do in the question type matching information. The next one is matching headings. Matching headings කියන්නේ මෙන්න මේ වගේ වැඩ. Let's say whether I can find something. Not that. Pardon me. පොඩ්ඩක් හොයන්න ඕනේ එක. හරි අවුලක් නැහැ.
අර පුළුවන් නේ මේක එඩිට් කරන්න පස්සේ අනිවාර්යෙන්, ඔය කිව්වනේ මට ඒක පොඩ්ඩක් හොයාගන්න වෙලා ගියා ඒක let's see here මම තව එක්සැම්පල් එකක් පෙන්නන්නද අර matching information කියන එක මචං මේ I just want to tell you you're doing a Yeah. good job bro. Okay, thanks. I was wondering actually whether I was good or you will have a lot of hassle editing it. No, If no I, issues. It's good. I'm enjoying this it. is an this is another example for matching information. In this passage, there are these names. All these names are given, and then you have to find who said what. Who referred to the relevance of the form of transport used. You have to find out of these five options who said that and write the correct letter. That is another example for the matching information. මචං මේ Yeah. small point to tell the audience මේ දැන් සමහරට මචං අපි ගාව ගොඩක් general knowledge උයි අර current affairs ගැන information අපේ ඔළුවේ තියෙනවනේ බා. ඉතින් සමහරට මචං exam එකට යනකොට අපේ ඔළුවේ තියෙනව මතක් වෙනවා. ඉතින් අපි මේ paragraph එක කියවන්න නැතුව අපි අරක guess කරන්න හදනවා. ඒක මේ Exactly. ඒක කරන්න එපා. කරන්න එපා මචං. ඉතින් අර කියන්නේ මේ මොකුත් දන්නේ නැව කියන්න කියලා තියෙන දේ විතරක් කියවන්න මචං. දන්න එකම දේ ඉංග්‍රීසි කියලා හිතාගෙන යන්න. සිරාට ඔයාට ඉංජිනියරින් ඩිග්‍රී එකකුත් නැහැ, සයන්ස් ඩිග්‍රී එකකුත් නැහැ, ෆුඩ් සයන්ස් ඩිග්‍රී එකකුත් නැහැ, මොකුත් නැහැ කියලා හිතාගෙන ඉංග්‍රීසි විතරයි දන්නේ කියලා හිතාගෙන මේකට යන්න. සිරාට මචං. නැත්නම් අර මචං ක්‍රිකට් මැච් එකක් ගැන කතා කරන්න යද්දී අපේ ඔළුව ක්‍රිකට් මැච් එක ගැන හිතනවා. පස්සේ මේ මොකක්ද ඇහුවේ කියලාත් දන්නේ නැහැ, වෙලාවත් ගිහිල්ලා. ඉතින් අර අන්න ඒකයි. Exactly. ඒකින්ද තමන් දන්න එකම දේ ඉංග්‍රීසි හොඩියේ ඇල්ෆබෙට් එකයි වචනයි කියලා හිතාගෙන යන එක තමයි හොඳම දේ. Hari. Let's say let's try to find another question. Here's another reading passage. Is it? Come on. Ani hoyaganna දැන්. ඔක ටෙක්ස්ට් එකෙන් මේ ටෙක්ස්ට් නෑ මේක මේ this is had to tell you the truth, this is a pirated version. It's containing photos saying that text search කරන්න බෑ ඒක. බෑනේ ඒක තමයි. බෑ ඒක තමයි සිද්ධිය. The headings. Yes, here I have one. So මේ ඒක පොඩ මේ අර උඹම පටන්ගෙන කරන්නට. Okay, hari. Now let's go back to this slide. Okay, මම මෙතනින් edit කරගන්න හොඳේ. හරි. Right. The next type of questions is matching headings. Matching headings කියන්නේ මෙන්න මේ වගේ එකක්. Here you have a reading passage 2 is this one. The paragraphs are numbered A, B, C, D, E, so on. And in this one, you have been given a list of headings, and they ask you what is the most appropriate heading for each section. So basically, what you have to do is you have to read the paragraph A carefully and think about what is the overall takeaway from this little paragraph only. What are they trying to tell me in this paragraph? And then you have to select one and select the Roman numeral and write it here. In the computer-based one, what you have to do is you have to drag and drop. Like I already said, the screen is divided in two. දෙකට බෙදලා තියෙන්නේ එක පැත්තක තියෙනවා පැරග්‍රාෆ් එක අනිත් පැත්තේ තියෙනවා උත්තර ටික. උත්තර වලින් මේ ඔප්ෂන් එක මෙහෙම සිලෙක්ට් කරලා ඩ්‍රැග් කරගෙන ගිහිල්ලා මේ පැරග්‍රාෆ් එක උඩ තියෙනවා පොඩි බ්ලැන්ක් එකක් ඒකට ඩ්‍රොප් කරන්න තමයි තියෙන්නේ. That's the matching heading. මේක පාර්ට් එක පොඩ්ඩක් ට්‍රිකි වෙන්න පුළුවන්. ඒ කියන්නේ මෙතන දැන් පැරග්‍රාෆ්ස් තියෙන්නේ 7යි ආන්සර්ස් 10ක් දීලා තියෙනවා. So ඒ කියන්නේ අර ආන්සර්ස් ගන්න වැඩි. ඒ හින්දා ඔයාලට ඔක්කොම කියවන්න ඕනේ. දැන් ආන්සර්ස් උත් 7යි නම් ඔයාලට 6ක් කියවුවම ඇතිනේ 7 වෙනි එක නිකන් දාන එක. එහෙම කරන්න බෑ. ඔව් එහෙම බෑ. ඉන්න 7ම හරියට කියවන්න ඕන. සමහර වෙලාවට තියෙනවා මේ ආන්සර්ස් දෙකක් ටිකක් එක ළඟින් යනවා. ටිකක් විතර. එතකොට මේ තව ටිකක් එක කැයාපුලි බොහොම කැයාපුලි කියලා හරි හෙඩින් එක සිලෙක්ට් කරගන්න තමයි තියෙන්නේ. ඒක හොඳයි කියපු එක මං හිතේ. ඒකනේ නැත්තම් ආන්සර්ස් ගන්න වැඩි වුණාම තව හින්දා ඔයාලට ඔක්කොම කියවන්න වෙනවා. You have no option. Right, that's it about matching headings. Here you sorry, beg your pardon. Here the next one is matching sentence endings. That means very similar to these matching options such as I wonder whether I'll be able to find one. Here we have
complete each sentence with the correct ending A to F below. Here also it's I think let's say, to be honest, I didn't get this type of question in my exam, so I have no idea how it will be done. But I guess it's pretty similar to the one with matching headings. So you have to, it's not an MCQ. You don't have separate options for separate multiple choice options for each question. You have to select the correct option and put it into next to this one. Okay. But Macha, yeah. we know that it's only one answer for that question, right? It can't have multiple Yes. answers, right? Exactly. Yeah, It can't have multiple answers, but you have to be careful here as well. There are 5 questions and 6 answers given, so you have to read all of them and analyze it. Okay, Macha. That's it. And the next type of question is completion of sentences summary notes with a word limit. It's very similar to the one I mentioned you earlier here. Sorry, not that one. Yes, this one. Here you have been given the paragraph, and this paragraph is a summary of a small part of that above paragraph, not the entire thing. It's a small part. May for paragraph again, sort of for an example, let's say may deke summary ekak tamai me thiyen. So you have to choose one word only from the passage and type it in your blank. සමහර ඒවා වගේ තියෙනවා one word only නෙමෙයි, no more than 2 words කියලා එහෙමත් තියෙනවා. So එතකොට එහෙම තමයි කරන්න තියෙන්නේ. word limit එක ගැන attention දෙන්න. Right. The next question type is short answer questions with a word limit. It's very similar to this one actually. The only difference is the question ends with this is to fill the blanks. The other thing will be a question like how does the desalinator work? You have to write 3 words. That's the thing. That's pretty much about the academic reading component, I guess. මේකනේ ගොඩාක්ම මේ කියන්නේ ටිකක් ස්ට්‍රෙස් කරන්න ඕනේ මේකනේ මේ කැලනේ බා. Yes, reading is you have to do it extremely carefully. And here another important point I want to mention is choose one word only from the passage. That means you have to write the exact word given in the passage for that. Like you say, for an example, if the let's say for this blank, the correct answer given in the passage is let's say occupation. So you have to write occupation only. You cannot write job, you cannot write profession. They are all synonyms. I know they mean the same thing, but you cannot write those words. You have to write the exact same word given in the question. That's a very important point to note. And it's the same for the listening one as well. So let's say the answer is the beach is very safe. You have to write safe. You cannot write secure. You cannot write dangerous. You cannot write those things. You have to write the exact same word, which is safe. That you have to be very careful. I think I'm done with the reading part. Are you okay so far? Yes, Majan. Again, නියමයට කරගෙන යනවා. Okay, thank you. Okay, so now I think we'll have to move to the writing question. Okay. Yes, here is the writing part. I said, the writing contains of 2 tasks, task 1 and task 2. Task 1 is describing a chart, table, graph, or a diagram with a word limits. Write at least 150 words. Task 2, writing an essay, at least 250 words. The time limit will be 1 hour. It's a strict time limit. But there is no separate time limit for task 1 and no separate time limit for task 2. You can allocate that time any way you want. The time allocated for the entire task would be 1 hour. It is recommended, however, to allocate 20 minutes for task 1 and 40 minutes for task 2. It is recommended. I mean, ඒක වෙනස් වෙනවා ඔයාගේ English level එකත් එක්ක ඒක වෙනස් වෙනවා obviously.
අර ජෙනරල් රෙකමෙන්ඩේෂන් එකක් විදිහට තියෙන්නේ ටාස්ක් 1 එකට විනාඩි 20කුත් ටාස්ක් 2 එකට විනාඩි 40කුත් දීලා කරන්න කියලා. ඒක hard and fast rule එකක් නෙමෙයි. ටාස්ක් දෙකටම මාකින් ක්‍රයිටීරියා එක වෙන්නේ මෙහෙමයි. ටාස්ක් ඇචීව්මන්ට් වලට 125ක් දෙනවා. ඒ කියන්නේ ප්‍රශ්නේ අහලා තියෙන එකට ඔයා ලියලාද කියලා. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට ඒගොල්ලෝ අහනවා නම් රිනිවබල් එනර්ජි ගැන වගේ ප්‍රශ්නයක් අහනවා නම් ඔයා රිනිවබල් එනර්ජි ගැන ලියන්න ඕන. එහෙම නැතුව රිනිවබල් එනර්ජි වල එක පාර්ට් එකක් වෙන සෝලාර් එනර්ජි වගේ එකක් ගැන විතරක් ફોකස් කරොත් ටාස්ක් ඇචීව්මන්ට් කියන එකට ඔයාගේ ලකුණු අඩු වෙන්න පුළුවන්. ඒ හින්දා අහන ටාස්ක් එකට හරියට ફોකස් කරලා උත්තර ලියන්න. කොහෙරන්ස් ඇන්ඩ් කොහෙෂන් කියන්නේ නිකන් sort of අපේ ඉංග්‍රීසි ෆ්ලුවන්සි එක වගේ. ඒ කියන්නේ අර අපි ලියන පැසේජ් එක well structured කියලා. ඒ කියන්නේ once from one sentence to another, from one paragraph to another, it has to be well connected. එතකොට මේ නිකන් අපේ ලියන එක අතරේ කිසි සම්බන්ධයක් නැහැ වගේ පෙනුනොත් මේ ඒකට තියෙන ලකුණු අඩු වෙනවා. well connected and fluent විදියට මේක ලියන්න. vocabulary කියන්නේ අපේ vocal අපේ writing variety එක. ඒ කියන්නේ දැන් අපි එකම වචනේ අපිට recommend කරන්නේ එකම වචනේ තුන් පාරකට දෙපාරකට වඩා මේ එක ටාස්ක් එකකදී යූස් කරන්න එපා කියලා. ඒ කියන්නේ for an example අපිට අපෙන් අහනවා කියමු residents ගැන. residents කියන්නේ නිකන් නැවතිලා ඉන්න කට්ටිය පදිංචි කරුවෝ ගැන. residents කියන වචනෙට synonyms ගොඩක් තියෙනවා. natives, locals, inhabitants. එහෙම නැත්නම් වචන තුනකින් ලියනවා නම් people living in that area. එහෙම wide vocal variety එකක් යූස් කරන්න. එතකොට අපේ ටාස්ක් එකත් ඇත්තටම අපිටම බලන්න ලස්සනයි wide variety එකක් යූස් කරනකොට මේ ඒකින්ද තමන්ගේ vocabulary එක ගොඩක් ශක්තිමත් වෙන එක ඇත්තටම වටිනවා. මේකට මට නම් personally දෙන්න පුළුවන් advice එක තමයි ඉතින් අර හොඳට මේ ගොඩක් ඉංග්‍රීසි පොත් කියවන්න පුරුදු වෙන්න. Exactly. ඒකේ අර එන අලුත් වචන ටික note down කරගෙන ඒකේ meaning එක හොයාගන්න. එතකොට ඒක මේ හොඳ habit එකක් ඉස්සරහට. Yes. Not only for IELTS ඒක හොඳ habit එකක්. ඒ කියන්නේ sort of නිකන් පිටරටක වැඩ කරන්න හරි ඉගෙන ගන්න හරි බලාගෙන IELTS කරන්නේ. එතකොට ඔයාට wide vocal variety එකක් තියෙන එක ඇත්තටම හොඳයි. ඉතින් English speaking background එකක ඉද්දි. මම තව example එකක් ඉස්සෙල්ලත් කිව්වා job කියන එක ලියන්න આવොත් job, profession, occupation ඒ වගේ වචන ගොඩක් භාවිතා කරන එක ඇත්තටම හොඳයි. අන්තිම එක නම් pretty obvious grammar. ඒ කියන්නේ grammatical errors තියෙන එක අඩු කරන්න අර ඒකටත් ලකුණු 125ක් allocate කරලා තියෙනවා. මම පෙන්නන්නම් දැන් examples දෙකක් tasks වලට කොහොමද තියෙන්නේ කියලා. මේ මෙන්න writing task 1. You should spend 20 minutes කියලා තියෙන. ඒක hard and fast rule එකක් නෙමෙයි. It's a general recommendation. The diagram below shows how instant noodles are manufactured. Summarize the information by selecting a make comparisons where relevant. Write at least 155 words. මේකෙදි බොහොම වැදගත් කාරණේ තමයි මේක. දැන් මෙන්න noodles process එක තියෙනවා. මේක මේගොල්ලෝ දීලා තියෙනවා. ඔයා food science ගැන first class එකක් තියෙන මිනිස්සෙක් වෙන්න පුළුවන්. But මේකේ දීලා තියෙන දේවල් වලින් පිට කිසිම දෙයක් ලියන්න යන්න එපා. ඔයාගේ knowledge එකෙන් ඔයාට තේරෙන්න පුළුවන් මේක වැරදි කියලා. ඒ කියන්නේ මෙතන දැන් DAW sheets වලට පස්සේ තව මොකක් හරි washing හරි මොකක් හරි step එකක් එනවා. ඊට පස්සේ තමයි DAW strips කියන එකට යන්නේ. ඒක ලියන්න එපා. මේකේ දීලා තියෙන එකට focus කරන්න. මේ එයාලා අහන්නේ මේ දීලා තියෙන process එක ගැන විතරයි. මෙතනදී බලන්නේ ඔයාගේ ඉංග්‍රීසි දැනුම මිසක් ඔයාගේ food noodles ගැන දැනුම නෙමෙයි. ඒ හින්දා ඒක බොහොම වැදගත් කාරණයක්. මේක දීලා තියෙන process එකට විතරක් ලියන්න. එතකොට ඔයාගේ additional knowledge එක ගැන මොකද්ද additional knowledge එක මෙතන පෙන්වන්න යන්න එපා. marks අඩු වෙනවා. උන්ට වැඩකුත් නෑ උන් ඒක ගැන දන්නේ නැහැ. ඔව් බලන මනුස්සයා මේක දන්නේ නැහැ. බලන මනුස්සයාට පේන්නේ මේ process එක විතරයි. දැන් ඔයා හිතන්න මම ඉස්සෙල්ලා කිව්ව example එකම ගමු. මේ steps දෙක මැද්දේ washing කියලා step එකක් තියෙනවා කියලා. ඔයා ඒක ලිව්වොත් මේ අර බලන මනුස්සයා මේකේ හොයනවා කෝ washing කියලා එකක් නැහැ නේ කියලා. එතකොට ඔයාට ලකුණු අඩු වෙනවා අනිවාර්යයෙන්. ඒක හින්දා හරිම වැදගත්. I like to emphasize on that once again. Do not write anything else other than what's given in the question.
හරි මේ තියෙන්නේ ඩයග්‍රෑම් එකක් ඩිස්ක්‍රයිබ් කරන ක්වෙස්චන් එකට එක්සාම්පල් එකක් මේ වගේම තව බාර් charts හම්බෙන්න පුළුවන් pie charts හම්බෙන්න පුළුවන් scatter plots හම්බෙන්න පුළුවන් ඒවා ඩිස්ක්‍රයිබ් කරලා ලියන්න තමයි තියෙන්නේ. I'll try to show another example on something else. Here you see a bar chart. මේ bar chart එකකුත් තියෙනවා table එකකුත් තියෙනවා යට. මේ දෙකේම information අරගෙන ඔයාලට ලියන්න තමයි තියෙන්නේ. මේ වගේ questions තමයි ලැබෙන්නේ. Summarize the information by selecting and reporting the main features and make comparisons. අන්න ඒකත් හරිම වැදගත්. main feature එකක් විදිහට ලියත හැකි මෙන්න මේක මේ මම පෙන්නන portion එක තමයි maximum තියෙන්නේ කියලා comparison එකක් විදිහට ලියත හැකි මේ freelance consultants ලගේ මෙන්න මේ දෙකම එක සමානයි කියන එක දාන්න පුළුවන් comparison එකක් විදියට. You compare the two of them and write your statement. අර science වල මචං ගොඩක් විට comparisons දෙන්නකොට අපිට කියන්න පුළුවන්නේ relative to this මේක වැඩි කියලා. ඒ කියන්නේ සාපේක්ෂව වැඩි. අන්න හරි. අන්න ඒ වගේ වැඩක් තමයි මෙතන යන්නේ. Right. I think that's pretty much about writing. I have some additional tips which I'll share with you at the end of the presentation. Okay, man. Okay, now let's move on to the speaking part. This is a one-on-one interview with the certified IELTS examiner. Its duration is 11 to 14 minutes. It contains of 3 parts. Part 1 is very basic. They ask about you actually. First you will get to introduce yourself. මම කියන්නේ introduce yourself කියන එකට ඔයා පොඩි statement එකක් හදාගෙන ගියත් කමක් නැහැ අතන. ඒ කියන්නේ ඒක අහනවාම තමයි ගොඩක් වෙලාවට. ඒ කියන්නේ ඔයා කියන්නේ graduate වුණ campus එක A level කරපුවොත් එහෙම very basic දේවල් ටිකක් දෙන්න තියෙනවා. ඔයාට ඉන්න සහෝදර සහෝදරියෝ ඒ වගේ very basic දේවල් ටිකක් තමයි දෙන්නේ. මම හිතන්නේ මේ first part එකේ මචං ඒක නිකන් අර ice break එකක් වගේ මචං. Exactly අන්න හරි. Gavel Toastmasters කරගෙන ඉඳ දන්නේ මේ ඒ කියන්නේ මට තේරුණු විදිහට මචං ඒක එක්සැමිනර් කෙනෙක් නින්නේ ඉතින් ලොකු ඔඩියන්ස් එකකට කතා කරන්නෙත් නැහැ. එයාගේ ටාස්ක් එක මචං ඉස්සෙල්ලාම ඔව පොඩ්ඩක් අර මේ calm down කරන එක comfortable කරන එක. ඔව්. එයා ඔයාව දන්නෙත් නැහැ, ඔයා එයාව දන්නෙත් නැහැ. even ඒ එක්සැමිනර් උනත් nervous වෙන්න පුළුවන්. who knows whether it's his first time or not. ඒ හින්දා ඒ දෙන්නගෙම අර පොඩි friendly environment එකක් හදන්න තමයි introduce කරන්න කියන්නේ. ඔයා ඒකට පොඩි ස්ටේට්මන්ට් එකක් ඒ කියන්නේ තප්පර 25ක 30ක වගේ පොඩි ස්ටේට්මන්ට් එකක් හදාගෙන ගියත් ඇත්තටම it might be useful. හැබැයි ඒක කියද්දි අර පේන තියන්න එපා ඔයා ඒක නිකන් sort of කටපාඩම් කරගෙන කියනවා කියලා. just speak naturally. ඔව්. ඊට පස්සේ part 1 එකේ ඉතුරු ටික වෙන්නේ general questions about you. ඒ කියන්නේ ඔයාගේ රැකියාව ගැන අහයි, ගෙදර ගැන අහයි, interests ඒ කියන්නේ hobbies ගැන අහයි, pets ගැන අහයි, family members ලා ගැන අහයි. ඒ වගේ ජෙනරල් ක්වෙස්චන්ස් ටිකක් තමයි අහන්නේ. හරි ඊට පස්සේ part 2 එක මේක තමයි මට පේන විදියට මේ IELTS මොකද්ද ස්පීකින් ටාස්ක් එකේ වැඩියෙන්ම ફોකස් කරන්න ඕන part එක. ඒ කියන්නේ මෙහෙමයි. එයාලා අපිට දෙනවා පොඩි කොලයක්. එයාලා අපිට කොලයක් දෙනවා. ඒ කොලේ තියෙනවා පොඩි ස්පීච් ටොපික් එකක්. මම ඒක පෙන්නන්නම්. ස්පීකින් writing task 2 මේ තියෙන මෙන්න මේ වගේ එකක්. Describe an interesting TV program you have watched about a science topic. එයාලා guidelines උත් මෙහෙම දීලා තියෙනවා. ඒ කියන්නේ ඔයා මොනවද කියනවා කියලා. What science topic, when you saw this program, what you learned from this program and explain why you found it interesting. බොහොම simple. ඔයාට ඊට පස්සේ එයා 1 minute දෙනවා prepare වෙන්න. You have 1 minute to think about what you are going to say. එයාලා පැන්සලකුත් දෙනවා. අර ඔය දෙන කාඩ් එකේම අපිට පොඩි නෝට්ස් ටිකක් දාගන්න පුළුවන්. ඒ චමුත් මචං දැන් හදිසියෙන්වත් මේ පුද්ගලයා මේ සයන්ස් එක ප්‍රෝග්‍රෑම් එකක්වත් බලලා නැත්තම් කොහොමද? ඒ කියන්නේ බලලා නැත්තම් මම IELTS වලට ප්‍රැක්ටිස් කරද්දිවත් මට ඔය සිටුේෂන් එකට ෆේස් කරන්න උන්නේ නැහැ to be honest. මොකක් හරි ඉතින් ඒ වෙලාවේ හැටියට ඉතින් මොකක් හරි කියන්න තමයි තියෙන්නේ. සයන්ස් ඒ කියන්නේ හැබැයි කිව්වත් කමක් නැහැ මට තේරෙන විදිහට. ඒ කියන්නේ it's not exactly a science program කියලා වගේ කිව්වත් කමක් නැහැ. ඒක තමයිනේ. හැබැයි අර completely related නැති දෙයක් කියන්න එපා. ඒ කියන්නේ දැන් for an example මේකේ අහන්නේ science topic එකක් ගැන නම් ඔයා මේ නිකන් Avengers වගේ එකක් ගැන කියන්න එපා. It's not related to science නේ.
පොඩ්ඩක් හරි රෙලවන්ට් දෙයක් ගැන කියන්න try කරන්න. මට දුක හිතෙනවා හදිසියෙන් මේ දැන් මේකට හොඳම විකල්පේ තමයි ඉන්ට්‍රස්ටිං ඒක ඇත්තට මට හිතාගන්න අමාරු දැන් ෆැමිලිය නැති මාතෘකාවක් ආවොත් කොහොමද මේකට ෆේස් කරන්න කියන එක. මටත් ඒ ප්‍රශ්නන් to be honest මම ප්‍රිපෙයාර් වෙද්දි මම ඒ මැටර් එකට මට එන්කවුන්ටර් උනේ නෑ ඇත්තටම. මොකක් හරි ගලපලා පොඩ්ඩක් හරි ළඟින් යන දෙයක් රිලේටඩ් දෙයක් කියන එක තමයි මට පේන විදිහට නම් the best option we might have. හැබැයි ඒක ඉතින් මම හිතන්නේ ඉතින් පැනේ හැටියට වැඩේ කරන්න තමයි තියෙන්නේ ඉතින්. ඒ වගේ තමයි you have to use your wits also. Impromptu speaking නේ. ඒක තමයි. Right. Gavel, exactly. Yeah. And what I was saying is you have 1 minute to think about and think about what you're going to say. You can make some notes to help you if you wish. මම ඒකත් කිව්වා යාලා පැන්සලක් දෙනවා කියලා. ඊට පස්සේ you have to talk about the topic for 1 to 2 minutes. මෙතන වැදගත්ම දේ තමයි 2 minutes අනිවාර්යෙන් කතා කරන්න. ඒ කියන්නේ 1 to 2 minutes කියලා හරියටම 1 වලින් shape වෙන්න එපා. 2 minutes අනිවාර්යෙන් කතා කරන්න. එක තැනකදී යා නවත්තයි 2 minutes කියාම. එතකොට ඒ වෙනකම්ම if you can keep on talking that would be great. මේ මොකද දැන් එයා සමහර විට ටයිමර් එකක් පෙන්නයි අපිට සමහර විට නොපෙන්නයි. පෙන්නුවත් 1 minute වලින් නවත්තන්න එපා. at least 1 minute 55 seconds වෙනකම්වත් කතා කරන්න. පෙන්නුවේ නැත්තම් keep on talking එයා නවත්තයි. okay. කියන්නේ අර අපි ගැවල් ක්ලබ් එකේ කරනවා වගේ මේ over to you කියලා නවත්තනකම් ඉන්නේ නැහැ එයා. එයා නවත්තයි ඊළඟ ප්‍රශ්නෙට යන් කියලා. බට් එහෙම වුණා කියලා ඔයාට ලකුණු අඩු කරන්නේ නැහැ. ඒක තමයි. ඔව්. ඒ හින්දා ඒ නවත්තන පාර්ට් එක ගැන ගොඩක් ફોකස් කරන්න එපා. keep on talking. හරි. ඊළඟට මට කියන්න තියෙන්නේ හරි. දැන් ඒ පාර්ට් 2 එකේ දෙන ටොපික් එක දෙනවා. පාර්ට් 3 කියන එකේ අර ටොපික් එක ගැනම එයා ප්‍රශ්න කීපයක් අහනවා. එච්චර තමයි වෙන්නේ. ඒක තමයි වෙන්නේ. ඔව්. මට මේක හොඳට මතකයි මේක සෑහෙන්න ෆ්‍රෙන්ඩ්ලි මේ ඇට්මොස්ෆියර් එකක් තියෙන්නේ මචං. yes nothing to get worry about. audience එකක් නැහැ. examiner උයි ඔයයි විතරයි ඉන්නේ small පොඩි room එකක. ඒ කියන්නේ ඔයා මේ මාතෘකාව ගැන එච්චර දන්නේ නැත්නම් ඒත් ප්‍රශ්නයක් නෑ මචං කියන්න මේ ප්‍රශ්නයක් නැහැ. මොකද බං මෙහෙ බලන්නේ ඇත්තට ඔයා මාතෘකාව දන්නවට වඩා ඔයාට ඇත්තට තව පුද්ගලයෙක් එක්ක ඉංග්‍රීසියෙන් කන්වර්සේෂන් එකක් තියාගෙන යන්න පුළුවන්ද කියන එක. මගේ ස්පීකින් ටෙස්ට් එකේ මට ආපු මාතෘකාව කිව්වොත් මට ආවේ describe a moment where you had to go without your mobile phone කියලා. ඒක මාර ජෙනරල් කේස් එකක් නේ බා. ජෙනරල් කේස් එකක් ඕන කෙනෙක්ට රිලේට් කරන්න පුළුවන්. හැබැයි මගේ ෆෝන් එක තාම මගේ අතින් නැති වෙලා එහෙම එක්ස්පීරියන්ස් එකක් මට නැහැ. මම කිව්වා ඉතින් මේ මට කියන්නේ මම ට්‍රිප් එකක් ගිහිල්ලා මට සිග්නල් නැතිවයි. එතකොට ඉතින් it's essentially equal to you going to your mobile going without your mobile phone. මම ඒක ගැන කිව්වා. ඔව් ඒ වගේ අර හරියට මේ එක්ස්පීරියන්ස් එක නැති වෙන්න පුළුවන්. මේ ළඟින් යන දෙයක් කියන්න try කරා. අර completely unrelated දෙයක් කියන්න එපා මාක්ස් අඩු වෙනවා. ළඟින් යන දෙයක් කියන්න try කරා. Right. Next I have some tips for preparation.